ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි. වේදිකාවේ ඉන්න සියලු දෙනාටම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබතුමාලා සියලු දෙනාටම අපේ මාධ්‍ය වේදිකේ හිතවතුන්ට අවසරයි. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සංවිධානයේ මේ සමුළුව පවත්වන අවස්ථාවට අපට ආරාධනා කිරීම පිළිබඳව එහිදී ඔබලා ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින්ම පිසුදුවන්ත වෙනවා. මම හිතන්නේ අපි කවුරු මේ වෙලාවේ අපේ රටේ සජීවීව ජීවත් වෙන මිනිස්සු. අපි හැමදිනාටම බල කරලා තිබෙනවා මේ ගමන් කරමින් තිබෙන සමාජ රටාව වෙනස් කිරීම සඳහා යම් ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතු බව. අපේ රට මේ මොහොතේදී රටකට විය හැකි සියලු ශේෂ්ත්‍ර වලින් කඩා වැටිච්ච රාජ්‍ය. ආර්ථික වශයෙන් ගත්තොත් ඉතාමත් අසීරුතම අඩියකට අපේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා. මම දැක්ක මහ බැංකුව අධිපතිවරයා කිව්වා මේ වසරේ අපිට ගෙවීමට තියෙන ණය පංගුව ඩොලර් බිලියන 5.9යි. අපිට සියලු අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. සියලු භාණ්ඩ විකුණලා විදේශයට අපිට හම්බෙන්නේ ඩොලර් බිලියන 10යි. අපේ ණය වාරිකේ ඩොලර් බිලියන 5.9යි. අපිට පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 20ක් අවශ්‍ය වෙනවා. එකතුව ඩොලර් බිලියන 25.9 අපිට බඩු විකුණලා හම්බෙන්නේ ඩොලර් බිලියන 10යි. විශාල ආනයන අපනයන වෙනද පොලේ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙන වෙලාව. ඒ නිසා තමයි රුපියලට ඩොලරයට සාපේක්ෂව රුපියල දිනපතා කඩා වැටෙමින් තිබෙනවා. ඒ සෑම ක්ෂේත්‍රයකම ජනතාවගේ ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි. ජනතාවගේ මූලික උවමනාව දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍යය, අපේ සේවාවක් ලෙස ප්‍රවාහනය, මේ සියලු ක්ෂේත්‍ර මෑත ඉතිහාසයේ මතුවිය හැකි දැවැන්තම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ මහර්ගම සිට කොටුවට යන කෙනෙකුට උදේට පැයකමාරකින් ගියොත් එදාට ලොතරැයියක් ඇදුනා වගේ. මොකද සිදුවේ තිබෙන්නේ? ද ආර්ථිකේ රැලි පෙරලි ළඟවි කඩා වැටෙමින් තිබෙන මේ වේදනාව ජනතාවගේ ජීවිත පොඩි පට්ටම් කරමින් ගමන් කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, දේශපාලනික ලෙස පිරිය හැකි අන්ත පිරීමකට ලක් වෙච්ච රාජ්‍යයක් මේක. දේශපාලනේ මුළුමනින්ම ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. අතිශය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. අපේ රටේ කවරෝ සමාජයක් තුල තිබෙනවා නම් ඒ සමාජයටමයි යම් රීතීන් සමූහයක්, ඒ සමාජයටමයි යම් ගුණධර්ම සමූහයක්, ඒ කිසිවක් අදාළ නොවන සමූහයක් බවට පත් වී තිබෙනවා දේශපාලන. කිසිවක් අදාළ නැහැ. පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණය බැලුවොත් ඒ කුමන්ත්‍රණයේ දේශපාලනයේ, ඒ කුමන්ත්‍රණයේ ව්‍යවස්ථා විරෝධීභාවය, ඒ කුමන්ත්‍රණයේ ජනමතයට තිබෙන වළංගු නොවන භාවය සියල්ල පසකින් තබන්න ඒව පැත්තකින් තියලා බැලුවත් එවැනි જાති එකතුවක් වෙන්න පුළුවන්. නායක සහ මුගටියෙක් එක ගුහාවක ලගින්න පුළුවන්. ඒ තරම් කැත්ත ජරා ජීර්ණ උතෙන්ට දේශපාලනේ පත් වී තිබෙනවා. ඒ වෙලාවේදී දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී මහා දේවතාවන් හැටියට හඬ නගපු අය නැවත බලයට අත්පත් කරගත්තට පස්සේ හැසිරෙන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්, ගුණ යහපත්කම් වෙනුවෙන්, සමාජික සාරධර්ම සහ පැවැත්ම වෙනුවෙන්ද නෑ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට යවනවා නම් 36ක් කැබිනට් මණ්ඩලයට පත් කරන්න කියලා. නම් 36ක්. ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවට තැබිය හැකි ඇමතිවරු 30යි. හැබැයි 36ක් යවනවා.
ව්‍යවස්ථාව කඩලා කඩපු ව්‍යවස්ථාවට සමාජ අරගලයක් කරලා ඒ අධිකරණයෙන් පරාජයටපත් කරලා ඒ වුණුම යන්න කලින් අග්‍රාමාත්‍යවරයා ඊළඟ පියවරේ ව්‍යවස්ථාව කඩනවා. අමාත්‍යවරු 36ක් යවනවා. අනතුරු ඇමතිකම් නොලැබීම ගැන දිනපතා ප්‍රවෘත්ති බැලුවොත් එකිනෙකාගේ අඳුනාව සහ විරෝධය ප්‍රකාශයටපත් වෙමින් තිබෙනවා. විවිධ වර්ගයේ අමාත්‍ය ධූර හදමින් තිබෙනවා. කැබිනට් නොවන රාජ්‍ය වෙන විකාර රූපී තත්වයකට පත් කර තිබෙනවා. ගොඩක් ඉතිහාසයට යන්න එපා. මෑත කාලේ දේශපාලන සිදුවීම් ටික විතරක් හොඳින් බැලුවොත් මේ දේශපාලන මොනතරම් අපකීර්තිමත් උරුමයකට උරුමකම් කියන තත්වයකට පත් වී තිබෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වෙනස් කළ යුතු නැත්නම් දේශපාලනේ මුළු මනින්ම වංචාව දූෂණය මුදල් එක්රැස් කර ගැනීම ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා. මදක අපේ ගුණසේකර මහත්මයා ඉදිරිපත් කරා අධිවේගී මාර්ගයේ බිලියන 100යි බිලියන 1000යි 110යි කමිෂන් එක බිලියන 100යි බිලියන 100 කෝටි වලින් බැලුවොත් 100න් වැඩි කරන්න කෝටි 10000යි කල්පනා කරලා බලන්න. ඒ කතාව කරාට පස්සේ එතුමට SMS පණිවිඩයක් ඇවිල්ලා තියෙන එතුමාට පෙන්නුවා. ඒ වුණාට JVP එකේ අයත් මේ වාහන පර්මිට් වික්ක නේද කියලා. මම හිතන්නේ එතුමට අපි එකක් සහතිකයක් දෙනවා. අපි පාර්ලිමේන්තුවේ 1994 එක මන්ත්‍රීවරයෙක් 2010 ඉඳන් අපි විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් තිබෙනවා. එකම මන්ත්‍රී බලපත්‍රයක්වත් විකුණ නොලද දේශපාලන ව්‍යාපාර ජනතාවගේ. ඒ විතරක් නෙවෙයි එක විටකදී අපිට පළාත් සභාවල මන්ත්‍රී දුර 82ක් හිමි වෙනවා. සියලුම පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හිමි වෙනවා. හැබැයි අපේ 82ම එකම වාහන බලපත්‍රයක්වත් ලබා ගත්තේවත් නැහැ මතක තබා ගන්න. දේශපාලන ව්‍යාපාර. එනිසා දූෂණයට එරෙහි සටන කළ හැකි වන්නේ දූෂිතයන්ට නෙවෙයි. දූෂණය පරාජයට පත් කළ හැකි වන්නේ දූෂිතයන්ට නෙවෙයි. දූෂණයට දඬුවම් දිය හැකි වන්නේ දූෂිතයන්ට නෙවෙයි. එනම් මේ දූෂිත වී තිබෙන දේශපාලනය වෙනස් කළ හැකි වන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එනිසා අපි හමු වී තිබෙන මේ දේශපාලනේ ඇති වී තිබෙන පිළිකුල් සාගතත්ව වෙනස් කිරීමේ අභියෝගය. ඊළඟ සමාජයක් ලෙස අපේ සමාජය කඩා වැටී තිබෙනවා. විශාල ව්‍යසනයන් ගණනාවක් නිර්මාණය කරන සමාජයක් බවට මේ සමාජය පත් වී තිබෙනවා. අපි යුද්ධයේ ආරම්භ වුණේ 1983 කියලා උපකල්පනය කරොත් යුද්ධය අවසන් වුණේ 2009 කියලා උපකල්පනය කරොත් ඒ අවුරුදු 26ට යුද්ධෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි වාහන අනතුරු වලින් මියගිය ප්‍රමාණය. ආසන්න වශයෙන් දවසකට වාහන අනතුරු වලින් මිය යනවා 8 දෙනෙක්. සදාකාලික අබ්බගත වීම විශාල ප්‍රමාණයක්. 2016 වසරේ වාර්තා වී තිබෙනවා අපේ රටේ වාහන අනතුරු සිදු වී තිබෙනවා 30000. 2016 වසරේ වාහන අනතුරු 30000ක් සිදු වී තිබෙන රාජ්‍යය. රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ල කෑම 2016 වසරේ සිදු වී තිබෙනවා 4000. අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් කවර වර්ගයේ හෝ ලිංගික අඩත්වයටම ලක්ුණයි කියලා වාර්තා වී තිබෙනවා 1200ක්. කවර වර්ගයේ හෝ ලිංගික අඩත්වයටම ලක් වී තිබෙනවා කියලා පොලිස් පොතේ ලියවිලා තිබෙනවා. දැරිවියන් අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1200ක්. කුමන රාජ්‍යද අපි හැම නිර්මාණය වෙලා තිබෙන්නේ? ද මුළු සමාජයේම කඩාවැටෙන සමාජයක් අපි හැම තිබෙන්නේ. ආර්ථික වශයෙන් කඩාවැටුණු, දේශපාලන වශයෙන් පිරීමට ලක්ුණු, සමාජීය වශයෙන් කඩාවැටුණු රාජ්‍යයක් අපි ඉදිරියේ තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන් අහන්න එක ප්‍රශ්නයයි. මේ සමාජය ඔබේ දරුවාට රැකවරණය සහ සුරක්ෂිතභාවය දෙන්න සමත් වේවිද? ඔබ විශ්වාස කරනවාද මේ රාජ්‍ය ඔබගේ දරුවාට අනාගතයත්, ඔබගේ දරුවාට සුරක්ෂිතභාවයත්, ඔබගේ දරුවාට ආරක්ෂාවත් ලබා දෙන්න සමත්? අපි හැමදෙනාම අපේ හදවත තට්ටු කරලා අහන්න ඕන ප්‍රශ්නේ. අප විශ්වාස කරනවා මෙය වෙනස් කිරීමකින් තොරව අපේ රටේ අනාගත පරම්පරාවට සුරක්ෂිත රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න නොහැකි බව. සහතික වශයෙන්
මේ වෙනස් කළ යුතුයි. බොහෝ අය කියනවා සෑම දිනෙකම කියනවා මේ වෙනස් කළ යුතු අභියෝගයක් අපි හමුවේ තිබෙනවා කියලා. වෙනසක් අවශ්‍යයි කියන හඬ හැමතරකම තිබෙනවා. හැබැයි වෙනස මොකද්ද කියලා ඇහුවොත් එකිනෙකා වෙනසට විවිධ උත්තර හොයනවා. නෑ හිටපු රජතුමාගේ මල්ලි ගෙනල්ලා බැලුවොත් හරි. දැන් හිටපු ජනාධිපතිතුමාගේ පුතා ගෙනල්ලා බැලුවොත් හරි. වෙනසක් ඕන. හැබැයි වෙනස වෙන විදිහට බලනවා. අපි හමුවේ තිබෙන්නේ වෙනසක් අවශ්‍යයි කියන සාකච්ඡාව නෙවෙයි අද. කවර වර්ගයේ වෙනසක්ද අද අපිට අවශ්‍යයි? හුදු පුද්ගලික මාරුවක්ද? තාත්තා වෙනකොට පුතා ගෙනෙන එකක්ද? අයියා වෙනකොට මල්ලි ගෙනෙන එකක්ද? මොකද්ද අපිට අවශ්‍ය වී තිබෙන වෙනස? අන්නේ වෙනස වෙනුවෙන් තමයි ජාතික විද්වත් සංවිධානය විශාල කාර්යභාරයක් අද ඉටු කරමින් තිබෙනවා. අපි හිතනවා ඒ වෙනස ඉටු කර ගැනීමේදී අපිට තිබෙන විශාල මතවාදී ශාස්ත්‍ර අරගලය. අද මාධ්‍ය ආයතන අපරේට ඉතාමත් වැරදි භාවිතාවකට අද යොමු වෙමින් තිබෙනවා. යලිත් අපේ රටේ මතවාදී ශාස්ත්‍රයේ විශාල ජාතිවාදී ගැටුමකට අවශ්‍ය වෙන මතයන් නිර්මාණය කරමින් තිබෙනවා. විශාල ජාතිවාදී ගුලක් අවුස්සමින් තිබෙනවා. අවුස්සන නිර්මාපකයා කවුද කියන අපි දන්නවා. ගෙන යන වාහකයා ජනමාධ්‍ය. කිසිදු වග විභාගකින් තොරව මතක තබා ගන්න. කිසිදු සොයාබැලකින් තොරව ඔහේ වාර්තා කිරීමකට අද මේ මාධ්‍ය ආයතන පත් වී තිබෙනවා. එකක් බොහෝ මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල ගොදුරු බවට පත් වී තිබෙනවා. තවයි දේශපාලන න්‍යාය පත්‍ර මෙහෙවන්න බවට පත් වී තිබෙනවා. එකක් දේශපාලන පක්ෂ විසින් ගිලගෙන තිබෙනවා. අනෙක එම මාධ්‍ය ආයතන සඳහාම දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. එනිසා අද මේ වෙනස සඳහා අවශ්‍ය වන මතවාදය ගෙන යාමේදී අපි හැමේ තිබෙන අභියෝගය විශාලයි. අද අපි බැලුවොත් අදත් රැය බලා ගන්න පුළුවන් නයි මුගටි ගැටුමක්. කවුද? ෆොන්සේකාත් එවරක් පෙරුම්. අපිට වැඩක් තියෙනවා. ඕනනම් දෙන්න කාමරයක ගහලා ගහගෙන හරි බදාගෙන හරි ඉවර කරන්න කියන්නේ. අපිට මොකද පඩේ? හැබැයි ඒක තමයි රටට මාධ්‍ය. මොකද අපිට ඇති වෙන්නේ මොකද්ද? නමුත් ඔවුන්ට එහි දේශපාලන හරයක් තිබෙනවා. දේශපාලන වමනාවක් තිබෙනවා. එහෙම නැත්තම් ජනාධිපතිවරේ ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරායයි කියලා. අඩුම තරමේ හාපැටියෙක්වත් අල්ලන්න කුමන්ත්‍රණය නොකරන ආකාර කුමන්ත්‍රණයක් දියත් කරමින් තිබෙනවා. පෙන්눔 කරමින් තිබෙනවා. මාධ්‍ය සුවිශාල ලෙස වාර්තා කරනවා. ඉතින් ජනතාව ඒක දිහා බලන් ඉන්නේ. නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව මම හිතන්නේ අපේ මායාදුන්නේ මහත්මයා තා කෙටියෙන් කරුණු පැහැදිලි කරනවා. අපි ගුණසේකර මහත්මයාත් මේ ව්‍යවස්ථාව පිළිබඳ කරුණු පැහැදිලි කරනවා. අපේ රට නව දිශාවට ගෙන යාම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ හරය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් වෙන සෑම ජන කොට්ටාසකම අයිතීන් සුරක්ෂිත කරන සෑම අනන්‍යතාවයකටම ගෞරවයක් ආරක්ෂා වෙන නව ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. හැබැයි සාකච්ඡාව මොකක්ද තිබෙන්නේ? රට බෙදෙන, රට කඩන, ෆෙඩරල් කරන ව්‍යවස්ථාවක් ගෙනල්ලා පෙබරවාරි 4ට කලින්. බොරු හොඳයි. ඒත් දානවා, ඒත් පෙන්නනවා කිසි වග විභාගයක් නැහැ. ව්‍යවස්ථාවේ දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු ක්‍රියාවලියක් තියෙන ව්‍යවස්ථාවක් හදන්න. එකක් ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය. ව්‍යවස්ථාවේ තිබෙනවා ව්‍යවස්ථාව සම්මත කරන ක්‍රියාවලිය. තාම සම්මත කරන ක්‍රියාවලියට ඇවිල්ලත් නැහැ. තාම තියෙන හදන ක්‍රියාවලිය. හදන ක්‍රියාවලිය ගත්තොත් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් වෙනවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවක් පත් කරා. ඒකෙන් තව අතුරු කමිටු ගණනාවක් පත් කරා. අතුරු කමිටු වල වාර්තා එනවා. මෙහෙයුම් කමිටුව පවරගෙන තියෙන විධායක ජනාධිපති ධූරයත් මැතිවරණ ක්‍රමය සහ බලය බෙදීම පිළිබඳ සාකච්ඡාව. මෙහෙයුම් කමිටුව කිසිදු අවසන් නිගමනයකට අවිල්ල නැහැ සීල දනාම. ඒ පිළිබඳව අතුරු කමිටු වාර්තා තියෙනවා. සමහර අතුරු කමිටුවක ප්‍රධානියා මුදල් පිළිබඳව අතුරු කමිටුවේ සභාපතිවරයා බන්දුලු ගුණවර්ධන මෙහිමත් දායක වෙලා තියෙනවා. ඉතින් ව්‍යවස්ථාවේ දැන් මෙහෙයුම් මණ්ඩලය විසින්
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන කෙටුම්පතක් වාර්තාවත් සමග ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඕන. සමාවෙන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විවාද කරන්න ඕන. ඒකේ විවාද කරාට පස්සේ ඒකෙන් දෙනවා යෝජනාවක්. ඒ කරන කරුණු සැලකිලි ලක්කොට අවසන් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඒ අවසන් කෙටුම්පත ඉදිරිපත් කරන්න ඕන. ඒ අවසන් කෙටුම්පතට 3/2ක් ලැබුණ නැත්නම් එතනින් ඉවරයි. ඒකට 3/2ක් ලැබුණොත් ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඒ හදන වැඩි. ඊළඟ සම්මත කරන වැඩි. ඊළඟ ඒ ව්‍යවස්ථාව යනවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබෙන්න ඕන. කැබිනට් මණ්ඩලය දැන් මේ ඉන්න මේ අයගේ මුර දේවතාව කැබිනට් මණ්ඩලේ ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒතර කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබෙන්න ඕන. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ඒක ගැසට් කරන්න ඕන. ගැසට් කරාට පස්සේ පළාත් සභා 9කට යන්න ඕන. පළාත් සභා 6ක්ම දැන්නේ. ඒ පළාත් සභා 9 වාර්තාවක් හදවන්න ඕන. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට එන්න ඕන. න්‍යාය පත්‍රයෙන් පස්සේ විවාද කරන දිනයක් තීරණය කරන්න ඕන. පාර්ලිමේන්තුවේ විවාද කරාට පස්සේ 3/2ක් ලැබෙන්න ඕන. 3/2ක් ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වෙන්න ඕන. 3/2 කෙටුම්පතට අවසර ලැබී තිබෙන නිසා ජනාධිපතිවරයා විසින් එක ජනමත විචාරණයකට යවන්න ඕන. ඒ ජනාධිපතිවරයා ජනමත විචාරණයට යොමු කරන්න ඕන. ජනමත විචාරණයක ඡන්දයක් විමසන්න ඕන. ඡන්දයෙන් පස්සේ ව්‍යවස්ථාව ජනතාව අනුමත කරොත් ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්න තියෙන්නේ ලබන අවුරුදු ජනවාරි 8 දක්වා විතරයි. අත්සන් ගන්න මිනිත් නෑ. කල්පනා කරලා බලන්න. හැබැයි අද මොකද විවාදේ? අදත් බලුවොත් කියන්න පුළුවන් රට කඩන්න දෙනවා, රට බෙදන්න දෙනවා. මේ ජාතිවාදී ප්‍රවණතාවය රටේ ගොඩ නැම්මින් තිබෙනවා. එයි වෙන කිසි ආර්ථික පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව, රටේ සිස්තම්බට රාජ්‍ය පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, ජනතාවගේ අයිතීන් පිළිබඳව, ජාතික සමගීම් පිළිබඳව කිසිවක් කතා කරන්න බැරි නායකයෝ. එකම මෙවලම යලි ජාතිවාදී. ඒ ජාතිවාදී ප්‍රවාහකයෝ මාධ්‍ය ආයතන. සමහරව මේවා දැනගෙන වාර්තා කරන්නේ. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුකූල වන පරිදි. සමහර මාධ්‍ය ආයතන නොදැනුවත්ව වාර්තා කරන්න පුළුවන්. ඒවත් අපි දන්නවා. ඒ නිසා අද මේ සමාජයේ මේ තරම් ගිලීමට දේශපාලන වගකීම් යුතු වගේම අපි විශ්වාස කරන අපේ රටේ මාධ්‍ය ආයතන විශාල වගකීමක් දරී යුතු තිබෙනවා. ඔක්තෝබර් මාස 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු විශ්වාස භංගය සම්මත වෙනවා. නොවැම්බර් මාසේ 15 වෙනිදා කතානායකවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ආණ්ඩුවක් නැහැ කියලා. ඒක පස්සේ අභියාචන අධිකරණයේදී අත්විඳීම ලක් කරලා ඔප්පු කර ආණ්ඩුවක් නැහැ කියලා. අභියාචන අධිකරණ නඩු තීන්දුවේදී අභියාචන අධිකරණයේ නඩු තීන්දුවේදී විනිසුරුවන් දෙදෙනා දෙන තීන්දුව කියවන්නේ. ඉතාමත් වැදගත් කරුණක් වුන් කියන එතනදී. ඒ කියන්නේ අභියාචන අධිකරණ විසින් ආණ්ඩුවක් අත්විඳි වුණා. ඒක සරල නෑ. ඒ කියන්නේ අධිකරණයක් ආණ්ඩුවක් නතර කරන්න යන්නේ. විනිසුරුවන් කියනවා අධිකරණයක් විසින් ආණ්ඩුවක් නතර කිරීම අතිශය බරපතල කරුණක් බව අපි දන්නවා. හැබැයි ඊටත් වඩා බරපතලයි බලයක් නැති කණ්ඩායම බලයක් ලැබෙවීම. ආණ්ඩුවක් නැති එක භයානකයි. හැබැයි ආණ්ඩුවක් නැති එකට වඩා භයානකයි ආණ්ඩුවක් කිරීමට අයිතියක් නැති කට්ටිය ආණ්ඩුවක් කරන එක. අභියාචන අධිකරණ එහෙම තීන්දුව දෙනකොට මාධ්‍ය වාර්තා කරනවා අගමැති මහින්ද ඇමති අහවල් මොකද වෙලා තියෙන්නේ? ද කුමන්ත්‍රණයේදීත් අපි දැක්කා ආයතන කටයුතු කරේ කවුරු වෙනද කුමන්ත්‍රණ කරුවන්ගේ පාර්ශවයේ. මම මේ පෙන්눔 කරමින් තිබෙන කවරක්වත් නෙමෙයි ඉන්න අපේ මාධ්‍ය සොයුරන්ට කරන විවේචනයක් නෙමෙයි. මම හිතනවා අපි දවසක ඉතාමත් පැහැදිලිව මේ මාධ්‍ය ආයතන වල තියෙන දේශපාලන ප්‍රභවය සහ සම්බන්ධ පිළිබඳ අපිට ලොකු සාකච්ඡාවක් කරන්න පුළුවන්. මම කියන්නේ අපි මේ වෙනස සඳහා මතය ගෙන යනකොට අද ප්‍රබල වාහකයා මාධ්‍ය ආයතන හැබැයි මේ මාධ්‍ය ආයතන වලින් සැබෑ වාර්තා කරන එක ඉතාමත් අඩු තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරන මෙතන ඉන්න ඔබට පැවර කාර්යභාරය අතිමහත් විශාලයි මේ වෙනස කිරීම සඳහා. ඒ නිසා අපි කොහොමද ඇත්ත වෙනස සඳහා අවශ්‍ය වන වාහකයන් බවට පත් වෙන්නේ කොහොමද කියන අභියෝගය අපි සාකච්ඡා කළ යුතු තිබෙනවා. එක දෙක අපි කවර වෙනසක්ද කුමන වර්ගයේ වෙනසක්ද කියන සාකච්ඡාවට අවශ්‍ය වී තිබෙනවා. අපි පොදු සම්මුතියකට ආයිති
මේ කඳවුරු දෙකට මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා නියෝජනය කරන කඳවුරු දෙකට මේ රට හදන්න පුළුවන්ද බැරිද? මම හිතන්නේ තවදුරටත් අපි සාකච්ඡාවක් තබා ගත යුතු නැහැ. උන්ට පුළුවන්ද බැරිද කියන සාකච්ඡාව අවසන්. දැන් අපි පොදු සම්මුතියකට ආයිතු තිබෙනවා. ඔවුන්ට බෑ. කවුරු හරි විශ්වාස කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ දැන් අවසන් මේ කඳවුරු දෙකට අපේ රට ගොඩනගන්න පුළුවන්ද බැරිද කියලා සංවාදයක් දැන් තවදුරටත් අවශ්‍ය නැහැ. අපි පොදු සම්මුතියකට ආයුතුයි මේ කඳවුරු දෙකට බෑ. විවාදයක් තියෙනවද කවුරු? කවුරු හරි විශ්වාස කරන මේ දෙක අපේ රට හදයි කියලා. අපේ රට ආරක්ෂා කරයි කියලා. අපේ රටේ ජනතාවගේ සුරක්ෂිතභාවය රැක දෙයි කියලා. කවුරුවත් විශ්වාස නොකළ යුතුයි. අපි අතර පොදු සම්මුතියකට දැන් ආයුතු තිබෙනවා මේ කඳවුරු දෙකට බෑ. හැබැයි අපේ අතර විවාදයක් තියෙන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ කොහොමද? කරන්නේ කවුද? ඒක අපි විවාද කරමු. මේගොල්ලන්ට බැරිද පුළුවන්ද කියන විවාදය දැන් ඉවරයි. බෑ. දැන් අපි විවාද කරමු. එහෙනම් අපි කරන්නේ මොනවද? කරන්නේ කොහොමද? අන්න ඒ සඳහා ජාතික විද්‍යා සංවිධානය විසින් ඉතාමත් හොඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් තිබෙනවා. අපේ හිඳුතුම සුනිල් සෙනවිසෝරා කියු පරිදිම පෙබරවාරි මාසේ 19 වෙනිදා මා හිතන්නේ සුගතදාස රුවස්වල ක්‍රීඩාංගණයේදී එම වැඩපිළිවෙල එළි දැක්වීමට නියමිතව තිබෙනවා. මොකද්ද කරන්න කියන තැන අපි අතර විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි අපේ වෙනස්කම් අවම කරගනිමින් අපිට පුළුවන් මේ රට ගොඩ නැගීම සඳහා පොදු සම්මුතියකට එන්න. අන්නේ සම්මුති වැඩපිළිවෙල අපි සකස් කළ යුතු තිබෙනවා. අධ්‍යාපනයේ කවර වෙනසක්ද අපිට ඕන? අධ්‍යාපනය අපිට අවශ්‍ය වී තිබෙන වෙනස තමයි මුදලත් මත තීන්දුව වී තිබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හීන කරමින් තිබෙන අධ්‍යාපනය වෙනුවට ගුණාත්මක අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනයක් කියන තැනට අපි අධ්‍යාපනයේ නව ප්‍රතිපත්ති මාලාවක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ආර්ථික ප්‍රතිපත්තියක් පමණක් නෙවෙයි ආර්ථික සංවර්ධනය පිළිබඳ නව නිර්ණායකයන් අපිට අවශ්‍යයි. මොකක්ද ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ? සංවර්ධනය කියන්නේ මහා ගොඩනැගිලිද? මහා කොන්ක්‍රීට් වනාන්තරද? ඒ පිළිබඳ සාකච්ඡාවක් අද අපිට ඕන. 2004 දී ග්‍රීසිය ඔලිම්පික් කුලෙල තිබුණා. ග්‍රීසිය ඔලිම්පික් කුලෙල තියෙන වෙලාවේදී ග්‍රීසිය විපක්ෂ නායකව කිව්වා ඒ ඔලිම්පික් වලට විශාල ගොඩනැගිලි හැදෙන්න පටන් ගත්තා. විශාල ක්‍රීඩාංගන හැදෙන්න පටන් ගත්තා. විශාල පාරවල් හැදෙන්න පටන් ගත්තා. විපක්ෂ නායකව එදා ග්‍රීසිය ජනතාවට කිව්වා මේ හදන විදියට උඹලට කවදා හරි කණ්ඩ වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තර කිව්වා. 2008 වෙනකොට ග්‍රීසිය කඩා වැටුණා. සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරද? අද අපේ සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? පොඩිවට තියෙන පොලිසිය ලොකු කරලා හදලා ගමට සංවර්ධනය ආවා කියන්නේ. මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ ආනමඩුවට ගිහලා පොලිසිය විවෘත කරලා කිව්වා ගමේ සංවර්ධනය නැගලා යනවා පොලිසිය ඇවිල්ලා කියලා. පොලිසිය ලොකු කරලා, කච්චේරිය ලොකු කරලා, පළාත් සභාව ලොකු කරලා හැම එකක්ම මතක තබා ගන්න. අපි හිතුවත් අධ්‍යාපන අමාත්‍යාංශය අපි හිතන සාකච්ඡාව තමයි අධ්‍යාපන වර්ධනය. නෑ. ඇමතිවරයාගේ සාකච්ඡාව ගොඩනැගිලි හදන්නේ කොතනද? අධ්‍යාපනය ගැන කතා කරන්නේ ඇමතිවරයා. ඇමතිවරයා පේරාදෙණිය හොස්ටල් එකක් හදනවද? තව කොහේ හරි බිල්ඩින් එකක් හදනවද? ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළේ සාකච්ඡාව. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළේ සාකච්ඡාව. මම කියන්නේ දැන් යන සාකච්ඡාව. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට වසරකට රුපියල් බිලියනයක්වත් වෙන් වෙන්නේ නැහැ. විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර විශාල වර්ධනයක් අපේ නව පරම්පරාව අත්පත් කරගත යුතු තිබෙනවා. හැබැයි අද යන සාකච්ඡාව මොකක්ද? බිලියන 20ක් වියදම් කරලා ගොඩනැගිල්ලක් හදන්න. විද්‍යා තාක්ෂණ ඇමතිවරයාගේ වැඩේ ගොඩනැගිල්ල හදන එක. ඒක තමයි යාගේ කමිෂන් එක. ඒ නිසා මේ හැම අමාත්‍යාංශයක්ම අද වාරි මාර්ග මහා මාර්ග වගේ. වාරි මාර්ග වලට විශාල ප්‍රමාණයක් තියෙන ඉදිකිරීම, මහා මාර්ග වලටත් තියෙන ඉදිකිරීම, අධ්‍යාපනයත් ඉදිකිරීම, සෞඛ්‍යයත් ඉදිකිරීම, විද්‍යා තාක්ෂණත් ඉදිකිරීම, ඔක්කොම ඉදිකිරීම. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ සංවර්ධනය පිළිබඳව නව නිර්ණායකයක් අවශ්‍යයි. මොකද සංවර්ධනය කියන්නේ? ජනතාවගේ ජීවිත වලින් විතන් වුණු සංවර්ධනයකින් ඇති ඵලය මොකක්ද? මම ඊට කලිනුත් කියලා තියෙනවා අපිට ගිය සූර්යවැවට. සූර්යවැවේ තියෙනවා මන්තිරු 6ක පාරක්. යන්න මන්තිරු 3යි එන්න මන්තිරු 3යි. සූර්යවැවේ බේස්ලයින් පාරට වඩා ලොකුයි. මන්තිරු 6ක පාරක් තියෙන සූර්යවැවේ. සූර්යවැවේ ජනතාවට ඕන හරක් 400ක පට්ටියක් එක හරකෙක්වත් කැලේට යන්නේ නැතුව ඒ පාර ගෙනියන්න පුළුවන්. ඒක තමයි පාර. හැබැයි ජීවිතේ
ජීවිතේ මොකද වෙලා තිබෙන්නේ? සූර්යවැවේ මන්තිරුවහේ පාරායිනේ දරුවෝ දෙහි කාලට දෙහිකට ගෙනලා විකුණනවා පාරායිනේ තියාගෙන ඉස්කෝලේ ඇරලා. අඹ කාලේට අඹ විකුණනවා. දිවුල් කාලේට දිවුල් විකුණනවා. ඉතින් පාර මන්තිරුවහයි ජීවිතේ පාරායිනේ අඹකට දෙහිකට දිවුල්කට විකුණනවා. සංවර්ධනයේ ඵලයක් තියෙනවා. සංවර්ධනය පිළිබඳ නව නිර්ණායකයක් අපිට අවශ්‍යයි. ජාතික විද්වත් සංවිධානය කරන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ තමයි සංවර්ධනය, ජනතාවගේ ජීවිතය ඉදිරියට ගෙන යන සංවර්ධනය. ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වූ සංවර්ධනය. සොද අධ්‍යාපනය උද සංවර්ධන මාවතක් අපිට අවශ්‍යයි. ඊළඟ අපිට නිරෝගී සම්පන්න ජීවිතයක් අවශ්‍යයි. සංවර්ධනය කියන්නේ ජීවිතය. නිරෝගී සම්පන්න ජීවිතයක් අවශ්‍යයි. අද මොකද්ද අපේ රටේ ජීවිත වලට වෙලා තිබෙන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑතකදී වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව අනුව කියනවා අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගේ 25%කට කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙනවා කියන. 20%කට වඩා වැඩි සමයන් අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% හතරෙන් පංගුව කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙනවා. ඒ කියන්නේ මොකද්ද? එක්ක ප්‍රෙෂර්, එක්ක කොලෙස්ටරෝල්, එක්ක දියවැඩියාව, එක්ක පිළිකා, එක්ක වග්ගොඩ ආබාධ. එහෙම නෙවෙයි. අද දියවැඩියාව කියන සුලභ රෝගයක් බවට පත් වී තිබෙනවා. නේද? ඉස්සර අපිට මතකයි අපි ගෙදරට තේ එකක් බොන්න ගිහුවාම තේ එකක් බොමුද? හා. අද තේ එකක් බොන්න ගිහුවාම තේ එකක් බොමුද? හා. දෙක. අඩු සීනිද වැඩි සීනිද? එයි, ඇවිල්ලා ඉන්න බහන්න සුවර නැහැ. දැන් සිස්ට් අහන්න බෑනේ මම ඔයාලට තේ එකක් දෙන්න යන්නේ දියවැඩියාව තියනවද කියලා. ඒක හරි නෑ. ඒ නිසා අහනවා මොකද්ද? මම ඔයාලට තේ එකක් දෙන්න යන්නේ සීනි දාලාද නැතුවද? ඔයාලට දියවැඩියාව තියනවද නැද්ද කියලා මෙහාන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මෙහෙමනේ. ඉස්සර අපේ ගම්වල දියවැඩිය රෝගියෙක් හිටියොත් මුළු ගමම කලබලයටපත් වෙනවා. සමහර අය කියන කෙන්ගිඩි කන්න කියනවා. සමහර අය කියන තෙඹුකොළ මලවල හොඳයි කියනවා. තව සමහර අය කියන තෙඹුකොළ අමුයෙන් කන්න කියනවා. සමහර අය කියන කුරක්කන් හොඳයි කියලා. මොනවා හරි වෙනවා නම් වෙන්නේ කියන දේවල් කාලා. අද අවුරුදු 40 පෙන්නට පස්සේ ප්‍රෙෂර් තියෙනවද? දියවැඩියාව තියෙනවද? සුග නේද? එහෙම නැත්නම් හදවත හොඳද? නේද? පිළිකා නැද්ද? නෑ කිව්වොත් සුවර් නෑ තව සැරයක් චෙක් කරගන්න කියනවා. සුවර් නෑ. දැන් අවුරුදු 70ක් යනකොට ලෙඩ જાතියක් නිර්මාණය කරා මතක තබා ගන්න. දැන් මේ රටේ පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් අවශ්‍ය නැද්ද? නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය සම්පූර්ණ විදු කරුණු ගන්නවත් තිබෙනවා. ඒක හොඳ ආහාර වේලක් ඕන. අපේ ආහාර රටාව වෙනසක් ඕන. අපි තාමත් ආහාර පරිභෝජනය කරන්නේ අපි මුත්තලා කාපු විදිහට තමයි අපි දැනුත් කන්නේ. හැබැයි අපේ මුත්තාව සමේ වගුරපු ආකාරයට නෙවෙයි අද අපි සමේ වගුරන්නේ. හැබැයි එදා කෑම පිඟානම තමයි අද අපේ කෑම පිඟාන. දෙකක් අපේ මේ ආහාර රටාව වෙනස් වෙනවා. දෙක අපිට පිරිසිදු ආහාර වේලක් ඕන. ලෝකේ හැම රටකම රාජ්‍ය බැඳී සිටින ඒ රටේ පුරවැසියන්ට පිරිසිදු ආහාර වේලක් දෙන්න. අපි කාටද සහතිකයක් තිබෙන්නේ මේ රටේ පුරවැසියෙකුට ආහාර වේල පිළිබඳ පිරිසිදු භාවය? කවුද සහතිකයක් දෙන්නේ? පාරේ තියෙන අඹ ගෙඩියක් ගන්න පුළුවන්. පාරේ තියෙන ගස්ලම් ගෙඩියක් ගන්න බෑ. පුළුවන්. ගන්න කලින් මොකක්ද අහන්නේ? අඹ ගෙඩිය ගන්න කලින් අහනවා මොකද්ද? බෙහෙත් ගහලාද? ඒකත් වැරදි. බෙහෙත් නම් හොඳයි. අහන්න ඕන වස දාලාද කියලා. අපි යනවා බෙහෙත් ගාලා. ඉතින් බෙහෙත් නම් හොඳයි. ඊට මුදලාලි මොකද කියන්නේ? නෑ අපි අපේ ජාතියේ මෙහෙම නෙවෙයි. අපි වස විස කලවම් කරන්නේ අම්මා මුත්තා කාලෙවත් කණ්ඩ බොණ්ඩ නැතත් අපි කනබොන දේවල් වලට වස මිශ්‍ර කරන ජාතියක් නෙවෙයි. ඒ නිසා මම නම් වස ගහලා නෑ. අල්ලපු කඩේ නම් ගහලා. මෑනුත් ගහලා. ඉතින් පිරිසිදු ආහාර වේල පිළිබඳ සහතිකයක් නැත්නම් ලෝකේ හැම රටක් මේ රාජ්‍ය බැඳී සිටිනවා. ඒ රටේ පුරවැසියන්ට පිරිසිදු ආහාර වේලක් දෙන්න. ඉතින් කොහෙද නිරෝගී සම්පන්න ජීවිතයක් අපිට ලැබෙන ආහාර වේලේ පිරිසිදුභාවය? 3 එක ආහාර වේලේ රටාව, දෙක ආහාර වේලේ පිරිසිදුභාවය, 3 ගුණාත්මක ආහාර වේලක් ලැබී ගැනීමේ හැකියාව. අද නුවරඑළිය පළාතට ගියොත් වතුකරයට ගියොත් නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවට උන්ට දරිද්‍රාවෙන් පෙළෙච්චි මන්ද පෝෂණ සහිත ජීවිතයක් තියෙනවා. හරි ආහාර වේලක් නැහැ. කොහෙද නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙන්නේ? දෛනික ආදායම ඩොලර් 2කට වඩා අඩුයි. අපේ රටේ පුරවැසියන්ගෙන් 42%කට. රටේ ජනගහනය ලක්ෂ 84ක. දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. ඩොලර් 2 නෙවෙයි 2කට අඩුයි. ඉතින් කොහෙද පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ආහාර වේලක් ගන්න? එක ආහාර පිළිබඳ ප්‍රශ්නේ.
ඊළඟ සෞඛ්‍ය. අපේ මුළු සෞඛ්‍ය සේවයම කඩාවැටලා තිබෙනවා. අපි හිතන අපේ වෛද්‍යවරු ඉතාමත් දක්ෂ වෛද්‍යවරු ඉන්නේ. ඉතාමත් හොඳ උපකරණ තියෙනවා. හැබැයි ප්‍රජා සෞඛ්‍ය සේවය, මහජන සෞඛ්‍ය සේවය, ඒක අධ්‍යාපනයේ විශාල ලෙස බිඳවැටලා තිබෙනවා. අද අපේ රටේ සාමාන්‍ය මම සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවක් ගෙන ගත්තා. 2016 වසරේ ඉස්පිරිතාලවල OPD එකෙන් බෙහෙත් තරම් තියෙනවා ලක්ෂ 600ක්. ජනගහනය ලක්ෂ 200යි. OPD එකෙන් ලක්ෂ 600ක් බෙහෙත් ගන්නවා. ඒ කියන්නේ එක්කිනා 7-8 සැරේ බෙහෙත් ගන්නවා. ලෝකෙ කොහෙවත් මෙහෙම බෙහෙත් ගන්න සංස්කෘතියක් නැහැ. ඒකට වැදගත් මහජනයාගේ සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය. මහජනයාගේ සෞඛ්‍ය පිළිබඳ හොඳ අධ්‍යාපනයක් නැහැ. මම මේ ළඟදී අම්පාරේ ගියා. මේ විදිහට සාකච්ඡාවේ දොස්තර මහතුරු ගණනාවක් වඩිලා හිටියා. මම ඒවා දොස්තර මහතුරුගෙන් ඕගොල්ලන්ගේ ඉස්පිරිතාලට වැඩියෙන්ම සෙනගෙන්නේ කවද්දටද කියලා. කවදද? පොළ දවසට. ජනතාව මොකද තියෙන්නේ? පොළට ආපු එක ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි. මොකද පොළට ආව නම් පොළට මොකද ඉස්පිරිතාලට යන්නේ? මේ ළඟදී මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ ඒ බිරිඳ එතුමේ වෛද්‍ය පීඨේ වැඩ කරන්නේ එතුමියත් එක්ක සාකච්ඡා එතුමිය කියනවා. ඒ විතරක් නෙවෙයි. දැන් ක්ලිනික් යනකොට වෛද්‍ය සායනයට තව එක්කෙනෙක් එක්කයි යනවනේ. තනියම යන්න බැරි අය වෛද්‍ය සායන මාසෙකට සැරයක් තියෙනකොට ක්ලිනික් එකට තව එක්කෙනෙක් එක්ක යන්නේ. එයා ටික වෙලාවක් ඉස්පිරිතාලේ යනකොට කල්පනා කරනවලු මමත් ආපු එකේ බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. මේ වෙන කෙනෙකුට බෙහෙත් ගන්න අරන් යන්න. ඉතින් බෙහෙත් එහෙම නෙමෙයිද? ඉතින් ලෝකේ කොහොමද මෙහෙම බෙහෙත් ගන්නෙ නෑ මතක තබා ගන්න. ඉතින් අපිට හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් නෑ. ඒ නිසා හැම ගෙදරකටම ගියොත් කුඩා ෆාමසියක් දෙන්න. එක එක බෝතල් වල බෙහෙත් පුරවලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නිසා අක්කා බෙහෙත් දෙන්න පටන් ගන්නවා. මල්ලි කිව්වම අමාරුයි කියලා අක්කා කියන කහපාට කුප්පිය සුදු පාට චූටි කරලා හොඳයි කියන. නම දන්නෙත් නෑ ලෙඩිය දන්නේ. ඇති මෙහෙම අර ඉන්න එක මතක තබා ගන්න. ඉතින් නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන හොඳ සෞඛ්‍ය සේවයක් අපි හදන්න ඕනේ. ඊළඟ ආහාර සෞඛ්‍ය ඊළඟ අවශ්‍ය ක්‍රීඩාව. නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන ක්‍රීඩාව අවශ්‍ය. අද අපේ ක්‍රීඩා සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාව කියන්නේ මොකක්ද? අද අපේ රටේ ක්‍රීඩාව කියලා කියන්නේ රැකියාවට සුසුකම. හයියෙන් දිවුවොත් පොලිසියට. දුවලා ගිහලා අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න. අල්ලයි. මේ කටිය කොල්ලට දුවන්න පුළුවන් පොලිසියට. කොල්ලට උසපයින්න පුළුවන් හමුදාවට. උසපයින්න හමුදාවට දුවනවනම් පොලිසියට. නෑ. ක්‍රීඩාව තියෙන මොකක් වෙනවද? නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්. ක්‍රීඩා සංස්කෘතියක් වෙන ලෝකේ ක්‍රීඩාව සංස්කෘතිය. අපේ රටේ ක්‍රීඩාව සංස්කෘතියක්ද? ඉස්සර අපිට මතකයි ගම්වල තිබුණා නේද? හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබ්බා හවසට ඇවිල්ලා සෙල්ලම් කරනවා. ගංග දෙපැත්ත දරුවෝ ගඟේ ගොඩමකට පීනනවා. වැවේ දරුවෝ වැවේ පීනනවා. මේ ළඟදී මම මින්නේරේ වැවපාවල ගෙවල් 14කට ගිහලා බැලුවා. එක ගෙදරක දරුවෙකුට පීනන්න බෑ. හැමදේම ටැප් එකෙන් නානවා. එයි පීනලා ඇවිල්ලා ඉස්කෝලේ යන්න වෙලාව මදි. පන්ති යන්න වෙලාව මදි. මොකද වෙලා තියෙන්නේ? ඉතින් ලෙඩ ජාතියක් නිර්මාණය කරා. ඒ නිසා අපිට නව ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ ජාතිය සුවපත් කිරීමේ ප්‍රතිපත්තියක් එලි දැක්විය යුතු තිබෙනවා. ජාතික විද්වත් සංවිධානයේ කාර්යභාරය ඉතා හොඳින් ඉටු කරાવી කියන විශ්වාසයක් අපිට තියෙනවා. ජාතිය සුවපත් කිරීමේ කාර්යභාරය. ඊළඟ මේ පරිසරය මේ පාලකයන් 70 වසරක් යනකොට අපේ රටේ පරිසරය මුළුමනින්ම විනාශයටපත් කරලා තිබෙනවා. අපේ රටේ හදවත මැද කඳු කරේ. ඒක රට මැද තිබ්බ එක තවත් වැදගත්. රට මැද රූරා ගලන ගංගා 103ක් තිබුණා. රට වටේ මේ ගංගා පද්ධතිය ගලාගෙන ගියා. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අපිට තිබුණා වැව් 32000ක් තිබුණා. අපිට මෝසන් දෙක වර්ෂාව තිබුණා. මේ මෝසන් දෙකේ වර්ෂාවෙන් අපේ මේ වැව් ටික පුරවා ගත්තා. අපිට හොඳ සමකේ ආසන්න පිහිටීම රාජ්‍යයක් හේතු වුණා. අපිට තාම හොඳ පරිසර තත්ත්වයක් නිර්මාණය වෙච්ච රාජ්‍ය තිබුණා. අපි යල මහ දෙක වගා කරන ජාතියක් අපිට තිබුණා. අද මොකද සිදු වී තිබෙන්නේ? මාස පායකට බොන්න වතුරනේ. සතිය වහිනකොට ගම් වතුර. මොකද මේ සිද්ධ වෙලා තිබුණේ? වැව් 32000යි. අද ඉතුරු වී තිබෙන වැව් 14000යි. ඒකෙන් 12000ක් අභාවයට යමින් තිබෙනවා. යම් ප්‍රමාණයකින් හොඳ නිරූපද්‍රිතව තියෙන වැව් 2000යි. අපේ මධ්‍ය කඳුකරේ තාම වැදගත් පරිසර පද්ධතියක් තිබුණා. අපේ මිත්තු වැව් 32000ක් හැදුවත් එක්කෙනෙක්වත් මධ්‍ය කඳුකරේ වැවක් හැදුවේ නෑ. අපිට තාක්ෂණය නැතුව නෙවෙයි. අපිට තමයි වාරි කර්මාන්ත ඇතුළේ තමයි අපේ තාක්ෂණ තිබුණේ. අපි දුරකථන හොයන්නේ ඇලෙක්සන් ග්‍රෑම් බෙල් වගේ. අපි මුද්‍රණ මැෂින් හොයාගත්තේ නැහැ චීනි හොයාගත්තා වගේ. අපි හොයාගත්තේ මොකද්ද? බිසෝ කොටුව. අපි හොයාගත්තේ මඩසොරුව. අපි හොයාගත්තේ කලාවැවේ ඉඳන් අනුරාධපුරයට 70ක්ම 28ක් වතුර ගෙන යන යෝධයල 70කට අඟලයි බැස්සම. අපේ මුළු තාක්ෂණය තිබුණේ වාරි කර්මාන්ත ඇතුළේ. හැබැයි මොනතරම් තාක්ෂණයක් තිබ්බත් අපි මධ්‍ය කඳුකරේ එක ජලාශයක් ගොඩ නැගුණේ. එයි මධ්‍ය කඳුකරේ ආරක්ෂා කර ගැනීම තමයි අපේ රටේ පැවැත්ම ඉතාමත් වැදගත් සාධකයි. හැබැයි මොකද කරේ? එක වෙලාව සුද්ධ මධ්‍ය කඳුකරේ විනාශ කරා.
ඊට පස්සේ බලයට ආපු අපේ රටේ සුද්ධ මධ්‍ය කඳුකර විනාශ කරා. මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩ නැගුවා. ජලාශ ගොඩ නැගුණා ඒ වෙලාවේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පීඨේ මහාචාර්යතුමා කිව්වා මේක ඉතාම ශක්තිමත් නොවන පාෂාණ පද්ධතියක් මධ්‍ය කඳුකරේ තිබෙන්නේ. නිසා මේක ගොඩ නගන්න එපයි කිව්වා. අද නහයාම් සිදුවෙන්නේ කුමන ප්‍රතිඵලද? ද රන්ටමේ 51ක් රොම්මඩ. සමනල 52ක් රොම්මඩ. සමනල තාමත් බැම්මෙන් වතුර ලීක් එක තියෙනවා. හැමදාම ගිහලා සිමෙන්ති පුරව සිමෙන්ති ගහ ආරක්ෂා කරගෙන යනවා. උමාවයක් ගිහිල්ලා මුළු මධ්‍ය කඳුකරේ විනාශයටපත් කරා. අපි ආරක්ෂා කරන්න ඕන හදවත විනාශ කරා මේ පාලකයෝ. ඉස්සර අපිට මතකයි නේද කඩු ගන්නාව නගිනකොට නුවරට යන. ඇඳිරි වැටෙනවා. කලම් ඇඳිරිගේ සද්දි කන් අගුල් වැටෙනවා. දීසීරාවේ සද්ද ඇහෙනවා. අද තියනවාද එහෙම කඩු ගන්නාවක් අපිට? අද එහෙම තියනවාද වැල්ලවාය හරහා බණ්ඩාර වලට අඟට අපිට එහෙම ඇල්ලක් හම්බ වෙනවද අපිට? නෑ. මේ මුළු පරිසර පද්ධතියම මේ පාලකයෝ විනාශ කරා. ඒ නිසා යලි ප්‍රතිස්ථාපනය කරන පරිසර පද්ධතියක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා හොඳ පරිසර ප්‍රතිපත්තියක් පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා ජාතික විද්වත් සංවිධානය විසින්. ඒ වගේම අතිශය වැදගත් මේ සමාජය සුවපත් කරන්න. මේ සමාජයේ කිසි තෙතමනයක් නැති අධ්‍යාත්මයක් නැති වියලුණු සමාජයක් අපි හමුවේ තිබෙන්නේ. තාමත් වියලුණු සමාජයක් මේක. එකිනෙකා කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. කිසියෙකුට රැකවරණ දෙන්න බැරි සමාජයක් නිර්මාණය වී තිබෙනවා. අපි ඉතිහාසය අහලා තිබෙනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රං ගෙන බැරි කාන්තාවකට, කන්‍යාවකට නේද ඉතාමත් සුරක්ෂිතව මේ රටේ ගමන් කරන්න පුළුවන්කම තිබුණා කියලා ඉතිහාසයේ. ඒ කාන්තාවට ආරක්ෂාව දුන්නේ කවුද? ඒ කාන්තාවට ආරක්ෂාව දුන්නේ ඒ කාන්තාව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වනකම් STF දාලා නෙවෙයි. ඒ කාන්තාවට ආරක්ෂාව දුන්නේ සමාජය. සමාජය විසින් තමයි අපි හැම කෙනාටම ආරක්ෂාව නිර්මාණය කරන්නේ. හැබැයි අධ්‍යාත්මයක් නැති සමාජයක එකිනෙකා රුස්සන්නේ නැති සමාජයක කවර පුරවැසියට ආරක්ෂාවක් ලැබෙන්නේ? මේ සමාජය මුළුමනින්ම වියලුණු දරකෝටුවක් වගේ සමාජයක්. තෙතමනයක් නැති අධ්‍යාත්මයක් නැති අනිත් කෙනා ගැන හිතන්නේ සමාජයක් නිර්මාණය වී තිබෙනවා. අපි පාරට බැස්සොත් කවුරු හරි බැරි වෙලාවත් නේද ත්‍රිවිල් එක එකට කැපුවොත් ත්‍රිවිල් කාරයට ගෙදර යනකම් බයිනවා. බස් එකේ කවුරු හරි හැප්පුණොත් මිනිහා බයිනකම් බයිනවා බස් එකේ. වෙන රටකට ගිහිල්ලා බැලුවොත් මගේ වැරද්දෙන් මම හැප්පුණා. එයා මට සොරි කියනවා. අපි බස් එකෙන් බහිනකම් බයිනවා. ඒ කවුරු හරි අල්ලගන්න ඉන්නේ අපි. පොඩි අරගෙන පාර යනකොට හිනාවක් පේනවද මිනිස්සු? කාත් එක්ක හරි කොයි වෙලාවෙ හරි ඇඟේ හැප්පිලා නේද ප්‍රතිවිරෝධය දක්වන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. මුළු සමාජෙම කඩාවැටලා තිබෙනවා. මේ සමාජයෙන් කිසියෙකුට රැකවරණයක් නැහැ. සමාජය කොතෙන්ද නිර්මාණය කරන්නේ? සමාජය යහපත් කරන්නේ සාහිත්‍යයෙන් කලාවෙන්. සාහිත්‍ය කලාවට මොකද සිදු වී තිබෙන්නේ? අද හොඳම පොතක් ගත්තොත් පළවෙනි මුද්‍රණය කියන්නේ පොත් 1000යි. මම හිතන අපේ වැලිසරගේ මහත්තයා සාක්ෂිදරයි. පළවෙනි මුද්‍රණයේ පොත් ටික විකුණගන්නේ කොහොමද? ලක්ෂ 200ක් ඉන්න රටේ පළවෙනි මුද්‍රණය විකුණ ගන්න බෑ. කියවන්න නැති જાතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ගීයක් රස විඳිනවද? කවියක් රස විඳිනවද? මේ කිසිවක් නැති සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. චිත්‍රපටියක් බලන පවුල කට්ටිය එකට ගිහිල්ලා. ඉස්සර අපිට මතකයි හැම ගමකම විශාල ගම් ප්‍රමාණ චිත්‍රපට ශාලා තිබුණා. 6යි 30ට 9යි 30 චිත්‍රපටයක් තිබුණා. අද 9යි 30 චිත්‍රපටයක් කොහෙවත් නැහැ. 4යි කාල 5යි කාල චිත්‍රපට. විශාල චිත්‍රපට ශාලා ප්‍රමාණයක් රට පුරාම වැහිලා තිබෙනවා. අන්ඩර්පේ සිත්තම්පල සිනමා ශාලාව. අද ටියුෂන් කඩයක්. අන්ඩර්පේ විජේන්ද්‍ර හෝල් දෙකක් තිබුණ එක කැලෑ විජේන්ද්‍ර නිව් විජේන්ද්‍ර. අනිත් එක පොළ. තමුත් එකම සිනමා ශාලාවක් තිබුණ ඊගල් සිනමා ශාලාව. අද වීගබඩාව. මාත්‍ර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව ෆුඩ් සිටිය. ගිහලා බලන්න. හොඳ චිත්‍රපටයක් හදලා දුවන්නේ නේ. චිත්‍රපටයක් හදන කවුරුත් මුදල් යොදවල වැඩක් නෑ. ඒ දුවන්නේ නෑ. ශාලාව බලන්න චිත්‍රපටිය බලන්න ඕන වෙලාව ගිහිල්ලා 20ක් 30ක් ඉන්න චිත්‍රපට ශාලාව බලනකොට අපිට හිතෙනවා මේ ලයිට් වල බිලවත් අද හම්බ වෙයිද නැහැ කියලා. මොකද සිද්ධ වෙලා? කිසි වින්දනයක් නැති සමාජයක්, රසඥතාවයක් නැති සමාජයක්, අධ්‍යාත්ම නැති සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ සමාජයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සමේ සමාජය යහපත් කරන්න ඕන. සමාජය යහපත් කරන්න අපේ කලාවේ සංස්කෘතියේ මහා පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අපේ සාහිත්‍ය කලාවේ නව ප්‍රබෝධමත් යුගයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්තියක් අපි සකස් කරමින් තිබෙනවා. අපේ මහාචාර්ය අමරකීර්ති මැතිතුමා අපි හිනිදුමු සුනිල් මැතිතුමා ඇතුළු කණ්ඩායම බාර අරගෙන තිබෙනවා. ඉතාමත් හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධමත් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්ති මාලාව. අපිට ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. අපිට මේ මතයක් ගෙන යාම සඳහා සලස්මක් ඕන. ප්‍රතිපත්ති මාලාවක් හදන්න ඕන. ඒ වගේම විශාල
මහජන ව්‍යාපාරයක් අද අපි හදන්න ඕන. අපේ මායාදුනි මහත්මයාත් එක්ක කතා කරන මායාදුනි මහත්මයා කිව්වේ කුලක ගණනාවකටත් මේක සාකච්ඡා කරන්න ඕන. ආසන්නතම කුලයකේ තව එළිය අපිට එකතු කරන්න පුළුවන් කණ්ඩායම් කවුද? මේ ඔක්කොම එකතු කරලා ප්‍රබල මහජන ව්‍යාපාරයක් අද අපේ රටේ අවශ්‍යයි. අවුරුදු 70ක් වෙනකොට අපි හැම කෙනාටම අපේ ජීවිත කාලය තුත ඕනෑමකට වඩා ඔප්පු කරමින් තිබෙනවා මේ දේශපාලනය අපේ රට අනාගතයේ කිසිදු සුගතියක් සෙත සාන්තියක් ඉටු කරන්න නැති බව. නිසා අපි හැම දිනකටම අද බල කරනවා මේකට වෙනස් වූ මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගන්න. ජාතික විද්වත් සංවිධානයේ තමගේ ප්‍රතිපත්ති මාලාව ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශපාලනය තවත් දේශපාලන කණ්ඩායම් සිවිල් සංවිධාන සිල් පුරවැසියන් බුද්ධිමතුන් වෘත්තීයවේදීන් කර්මාන්තකරුවන් මේ සියලු දෙනා එකතු වෙච්ච මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. අපි හැමදෙනාම අදිටන් කරගත්තොත් මේ රට නව දිශාවකට පරිවර්තනය කළ හැකි පුළුල්තම මහජන ව්‍යාපාරය අපි ඔක්කොම එකතු වෙලා ගොඩනගමු. මේක ඒගොල්ලන්ගේ සහ ඒගොල්ලන්ගේ දරුවන්ගේ රට විතරක් නෙවෙයි මේක අපේ දරුවන්ගේත් රට. මතකද බං? ඒ නිසා මම එකක් කියන ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ දැන් එක પરම්පරාවක් අහෝසි වෙමින් යන්නේ. ඒ પરම්පරාවේ තමයි මහින්ද මහත්මයා, ජනක බණ්ඩාර, එස්.බී. සානායක, මර්වින් සිල්වා නේද? ඒ කණ්ඩායම නියෝජනය කරන්නේ ඒ પરම්පරාවත් තව අවුරුදු 5-6කින් ඉවරයි. ඊළඟනේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ પરම්පරාව. එස්.බී. වෙනකොට එස්.බී.ගේ පුතා, මර්වින් වෙනකොට මර්වින්ගේ පුතා, මහින්ද වෙනකොට මහින්දගේ පුතා, ජනක බණ්ඩාර වෙනකොට ජනක බණ්ඩාරගේ පුතා. ඒ પરම්පරාව කවර ආකාර විනාශයක් අපේ රට කරයි. අඩුම තරමේ මේ પરම්පරාවට අර 70 දශකයේ ග්‍රාමීය ජනතාව මත පදනම් වෙච්ච දේශපාලන සංස්කෘතිය සහ ඉවක් තියෙනවා. අනිත් කණ්ඩායමට කිසිවක් නැති කණ්ඩායමක් අපිට බොහෝ අය පාර්ලිමේන්තුවේ මේ වෙනකොටත් මුණ ගැහෙනවා. උන් කතා බහ කරන දේ, උන්ගේ සිතුවිලි, උන්ගේ අරමුණු ගත්තාම අපේ රට කවර විනාශයක් ඒ දරුවන් විසින් අත්පත් කර දෙයිද කියන බිය අපි හැමදෙනාටම තිබිය යුතුයි. එනිසා නව දේශපාලන පෙරමුණක් කරා නව පරිවර්තනයක් කරන්න අපි අසමත් වන්නේ නම් සහතික වශයෙන් අපි පාලනය කරන කුරුළු පාලකයන්ට වඩා වැඩි කුරිරු කණ්ඩායමක් අතට අපේ දරුවන්ගේ අනාගතේ බාර වෙන එක වළක්වන්න බෑ. එනිසා මේ ව්‍යසනයට අපි කිසිවෙකුට මේ වෙලාවේ ජීවත් වෙනවා නම් ඉඩ තැබීමට අයිතියක් නැහැ. ඒ වෙනස් කිරීම සඳහා පුළුල්තම මහජන ව්‍යාපාරයක් ගොඩනගන. ඒ ප්‍රධානතම වාහකයන් බවට ඔබ පත් වෙමු. ඔබ ගමේ, ඔබ නියෝජනය කරන ආයතනයේ, ඔබ වැඩ කරන තැන ඔබට ඉතාම ප්‍රබල හඬක් තිබෙනවා. ඔබ විශ්වාස කරනවා මේ වේදිකාවට රැස්ලා ඉන්න කිසිවෙක් මේ වේදිකාවට ගොඩනගී තිබෙන්නේ Tamanට පෞද්ගලික යමක් උපයා ගැනීම අරමුණින් නෙවෙයි. මේ කිසිවෙකුට පුද්ගලිකව ගත්තොත් ජීවත් වෙන්න අමාරු අයත් නෙවෙයි. අපේ මායාදුනි මහත්මයාට, අපේ මහාචාර්ය චන්දන අබේරත්න මහත්මයාට, අපේ ගුණසේකර මහත්මයාට, අමාත්‍යංශ හිටපු ලේකම්වරු, අපේ සුනිල් සෙනී මහත්මයා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්, මේ හැමදෙනාම මේ කිසිවෙකුට පුද්ගලිකව ජීවත් වීමේ අමාරුවක් මත දේශපාලන තෝරාගත්තු මිනිස්සු නෙවෙයි. අතිරේක මුදල් ඉපීමේ මාර්ගයක් හැටියට මේ වේදිකාව තෝරාගත්තු මිනිස්සු නෙවෙයි. මේ හැමදෙනාම අද කියන්නන් කවරක්වත් නෙවෙයි. අපි ඇස් ඉදිරිපිට මේ විද්‍යාමාන වෙමින් තිබෙන මේ සමාජය, මේ ගමන් කරමින් තිබෙන විනාශය වැළැක්වීම වෙනුවෙන් එක තැනකට එකතු වී යුතු කියන පණිවිඩය තමයි අපි කවුරුත් මේ ගෙන දෙමින් තිබෙන්නේ. අපි කවුරුත් හරියට එකතු වුණොත් සාහිතික වශයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීමේ අභියෝගය, ඒ වෙනස් කිරීමේ කාර්යභාරයේ විශාල වැඩ කොටසක් ඔබ සතු තිබෙනවා. ඒ වැඩ කොටසට ඔබ පණ පොවයි. ඒ සඳහා ඔබ මැදිහත් වේවි කියන දැඩි විශ්වාසකින් සහ ඉල්ලීමකින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි හැම දිනකටම ජය වේවා කියලා.